ආශිර්වාදමත් සබත් දවසේ දේව මෙහෙය නැවත වරක් පැමිණ තිබෙනවා. අද දෙවියන් වහන්සේ අපට ලබා දුන් තේරුම් ගැනීම යන දේශනා මාතෘකාවෙන් එක්ව දෙවියන් වහන්සේගේ වචනය බෙදා ගැනීමට මද වේලාවක් ගනිමු. දෙවියන් වහන්සේ අපට තේරුම් ගැනීම නොදුන්නා නම් දෙවියන් වහන්සේව ඇඳින ගැනීමටවත් ස්වර්ග රාජ්‍යය ගැන බලාපොරොත්තු ඇති කර ගැනීමටවත් නොහැකි වන පරිදි අප අඥාන හා නූගත් අය වෙන්න තිබුණා. දෙවියන් වහන්සේ විසින් ශුද්ධාත්මයන්ගේ යුගයේදී මේ පොළොවට පැමිණ මනුෂ්‍ය වර්ගයාට තමන් වහන්සේව ඇඳින ගැනීමේ තේරුම් ගැනීම ලබා දෙන බවට බයිබලයේ අනාගත වක්තෘවරුන් අනාවැකි කර තිබෙනවා. කොලොස්සි දෙවන පරිච්ඡේදයේ දෙවන පදය බලමු. ඒවනාහි ඔවුන් ප්‍රේමයෙහි සම්බන්ධ වී තේරුම් ගැනීමේ සම්පූර්ණ සහතිකය නැමැති සියලු සම්පත භුක්ති විඳිමින් ඔවුන්ගේ සිත් සනසනු ලබන පිණිසත් දෙවියන් වහන්සේගේ රහස වන ක්‍රිස්තුස් වහන්සේ දැනගන්නා පිණිසත්ය. ඒ තැනන් වහන්සේ තුල ප්‍රඥාවෙත් දැනගැන්මෙත් සියලු වස්තු නිදාන කර ඇත්තේමය. මෙසේමා කියන්නේ සිත් ප්‍රසන්න කරන කතාවෙන් කිසිවෙකු විසින් නුඹලා මුලා නොකරන පිණිසය. දෙවියන් වහන්සේගේ රහස යනු ක්‍රිස්තුස් වහන්සේ කවුරුන්දැයි හඳුනා ගැනීම කියා බයිබලය අපට උගන්වනවා. ප්‍රඥාවේ දැනගැන්මෙත් සියලු වස්තු නිදාන් කර ඇත්තේ උන්වහන්සේ තුල නිසා ගැලවීම ලබා ස්වර්ග රාජ්‍යය වෙත ඇතුල්වීම සඳහා ක්‍රිස්තුස් වහන්සේව ඇඳින ගැනීම ඉතා වැදගත් අංගයක් වනවා. එසේනම් මේ පොළොවට මාංශවත්ව පැමිණෙන ක්‍රිස්තුස් වහන්සේව නිවැරදිව ඇඳිනගෙන පිළිගන්න පුළුවන් වන්නේ කාටද? බයිබලය හා අනාගත වක්තෘවරුන් පවසන්නේ ඔවුන් නම් දෙවියන් වහන්සේගෙන් තේරුම් ගැනීම ලැබූ අය කියාය. එම ප්‍රශ්නයට පිළිතුරු 1 යොහාන් 5:18 බලමු. දෙවියන් වහන්සේගෙන් ඉපදී සිටින කිසිවෙක් පව් නොකරන බව අපි දනිමුව. එහෙත් දෙවියන් වහන්සේගෙන් උපන් තැනැත්තේ තමාම ආරක්ෂා කරගන්නේය. නපුරා ඔහුට අතගසන්නේ නැත. අපි දෙවියන් වහන්සේගේ වන බවද මුළු ලෝකයා නපුරා තුල බවද දනිමුව. තවද දෙවියන් වහන්සේගේ පුත්‍රයා ඇවිත් අපට දී තිබෙන්නේ කුමක්ද? එහි පැවසෙන්නේ අප සැබෑ වූ තැනැන් වහන්සේව ඇඳෙන ගන්න ලෙස අපට තේරුම දී තිබෙන බව දනිමුව කියාය. දෙවියන් වහන්සේව සෙවීම සඳහා අපට නිසකවම තේරුම් ගැනීම තිබිය යුතුයි. සැබෑ වූ තැනැන් වහන්සේ තුල එනම් උන්වහන්සේගේ පුත්‍ර වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල අපි සිටිමුව. සැබෑ වූ දෙවියන් වහන්සේද සදාකාල වූ ජීවනයද මුන් වහන්සේමය. තේරුම් ගැනීම නොමැතිව දෙවියන් වහන්සේ මාංශවත්ව මේ පොළොවට පැමිණි විට අපට උන්වහන්සේව මුණ ගැසීමටවත් ඇඳින ගැනීමටවත් පිළිගැනීමටවත් නොහැකි වනවා. දෙවියන් වහන්සේ විසින් මෙවැනි වූ තේරුම් ගැනීමක් පොරොන්දු වූයේ කාටද කියා ගීතාවලිය පොතේ 111න් සොයා බලමු. ගීතාවලිය 111:10 ස්වාමීන් කෙරෙහි බයවීම ප්‍රඥාවේ පටන් ගැන්මය. ඊට එකඟව හැසිරෙන සියල්ලන්ට යහපත් බුද්ධියක් ඇත්තේය. උන්වහන්සේගේ ප්‍රශංසාව සදාකල් පවත්නේය. දෙවියන් වහන්සේ විසින් සීලු ප්‍රඥාවෙත් දැනගැන්මෙත් දොරටු ඇරදී තේරුම් ගැනීමට මනසක් ලබා දුන්නේ උන්වහන්සේගේ ආඥාවන් පැවැත්වීමට හැකිවන පිණිස නේද? දෙවියන් වහන්සේගේ ආඥාවන් පවත්වන අය දෙවියන් වහන්සේගෙන් තේරුම් ගැනීම ලැබූ අය වන්නේ ඒ නිසයි. අද අපි මනුෂ්‍යයන්ගේ නීතීන් නොව උනන්දුවෙන් දෙවියන් වහන්සේගේ ආඥාවන් පවත්වන්නේ ඒ නිසයි. පොළොවෙන් මිලයට ගනු ලැබූ ස්ත්‍රියගේ ඉතිරි වංශය ගැන එළිදරව් 14 අනාවැකි වී තිබෙනවා. ඔවුන් නම් යක්ෂයාට විරුද්ධව සිට දෙවියන් වහන්සේගේ ආඥාවන් පැවැත්වීමෙන් සම්පූර්ණයෙන්ම දෙවියන් වහන්සේ දෙසින් සිටින අයයි. වෙනත් ලෙසකින් පැවසුවොත් දෙවියන් වහන්සේගේ ආඥාවන් පවත්වන අයට පොදු දෙයක් තිබෙනවා. ඒ තේරුම් ගැනීමයි. තේරුම් ගැනීම ඇති සෙනගට කවුරුන්ව දැන ගැනීමට අවස්ථාවක් තිබෙනවද? ඔවුන් දෙවියන් වහන්සේව දැනගන්නවා. තේරුම් ගැනීම ඇති අය දෙවියන් වහන්සේගේ ආඥාවන් පවත්වන අයයි.
තම ආඥාවන් පවත්වන අයගෙන් දෙවියන් වහන්සේ තම පැවැත්ම නොසඟවා ඔවුන්ට එළිදරව් කරනවා. 1 යොහාන් පොතෙන් අපට නැවත වරක් මෙයට නිශ්චිත පිළිතුරක් සොයාගන්න පුළුවන්. 1 යොහාන් දෙවන පරිච්ඡේදයේ 3 වන පදය බලමු. අපි උන්වහන්සේගේ ආඥා පවත්වමු නම් අපි උන්වහන්සේ අඳුනන බව එයින් දනිමුව. ගීතාවලිය පොතේ කර්තෘ හා අපෝස්තල යොහාන් යන දෙදෙනාම සාක්ෂි දැරුවේ එකම කාරණයක් ගැන නේද? බයිබලයේ පවසන්නේ සාක්ෂිකරුවන් දෙදෙනෙකුගේ හෝ තුන්දෙනෙකුගේ සාක්ෂියක් තිබේ නම් එම සාක්ෂිය සත්‍යයි කියාය. උන්වහන්සේ අඳුනමී කියා උන්වහන්සේගේ ආඥාවන් නොපවත්වන තැනැත්තේ බොරුකාරයෙක්ය. සැබෑවද ඔහු තුල නැත. නමුත් යමෙක් උන්වහන්සේගේ වචනය පවත්වන්නේද ඔහු තුල සැබෑවටම දෙවියන් වහන්සේගේ ප්‍රේමය සම්පූර්ණ වී තිබේ. අපි උන්වහන්සේ තුල සිටින බව එයින් දනිමුව. උන්වහන්සේ තුල පවිතිමී කියන තැනැත්තා විසින් උන්වහන්සේ හැසිරුණාක් මෙන් හැසිරිය යුතුය. දෙවියන් වහන්සේගේ ආඥාවන් නොපවත්වා උන්වහන්සේව අඳුනනවා යයි පවසන සියලු දෙනා බොරුකාරයන් බව අපට තේරුම් ගන්න පුළුවන්. ඒ තමන්ව ඇඳෙන ගැනීමට හැකි තේරුම් ගැනීම දෙවියන් වහන්සේ ඔවුන්ට කිසිවිටක ලබා නොදෙන නිසාය. ගලාති පොතට අනුව ව්‍යවස්ථාව අපව පමුණුවන්නේ කා වෙතටද? ක්‍රිස්තුස් වහන්සේ වෙත එනම් අපගේ දෙවියන් වහන්සේ වෙතට නේද? අප දෙවියන් වහන්සේගේ ආඥාවන් දැනගත යුතුයි. දෙවියන් වහන්සේගේ ආඥාවන් පවත්වන සියලු දෙනා තේරුම් ගැනීම ඇති අය කියා බයිබලය පවසනවා. පොළොවට රහසින් පැමිණෙන දෙවියන් වහන්සේව අඳුනා ගැනීමට, පිළිගැනීමට හා මුණ ගැසීමට හැකි අය මොවුන්ය. වර්තමාන විශ්ව ගම්මානය තුල මිනිසා විසින් සෑදූ නීතීන් හා දෙවියන් වහන්සේගේ නොවන ආඥාවන් පවත්වන අය මුහුදු වෙරළේ වැලි හා සමානව සිටිනවා. එසේනම් දෙවියන් වහන්සේ ඔවුන් ඉදිරියේ පෙනී සිටීද? කිසි විටකත් නැහැ. දෙවියන් වහන්සේගේ ආඥාවන් නොපවත්වා උන්වහන්සේව අඳුනනවා යයි පවසන අයට මෙය නැහැ. ඒ කුමක්ද? දෙවියන් වහන්සේ අපට දුන් තේරුම් ගැනීම ඔවුන්ට නැහැ. තේරුම් ගැනීම නොමැති නිසා දෙවියන් වහන්සේගේ වටිනා වචන කොපමණ දුන්නත් ඔවුන් වචනය විශ්වාස කරන්නේ නැහැ. මතෙව් 15:7 බලමු. වංචාකාරයනි, යෙසායා නුඹලා ගැන කතා කොට මේ සෙනග තොල්වලින් මට ගෞරව කරති. නමුත් ඔවුන්ගේ සිත් මා කෙරෙන් දුරුව තිබේ. මනුෂ්‍යයන්ගේ ශික්ෂාවන් ගුරුකම් කොට උගන්වමින් ඔවුන් මට නමස්කාර කරන්නේ නිරර්ථකයේ යැයි අනාගත වචන මනාකොට කීයේ යැයි කීසේක. ඔවුන්ගේ ඉගැන්වීම් වල මූලික සාධකය මිනිසා විසින් සෑදූ නීතීන් මිස දෙවියන් වහන්සේගේ ආඥාවන් නොවේය. දෙවියන් වහන්සේගේ ආඥාවන් පිළිපදින අයට දෙවියන් වහන්සේව පිළිගැනීමට හැකිවන පරිදි තේරුම් ගැනීම හා අවබෝධය ලබා දීමෙන් උන්වහන්සේ තමන්ව දැන ගැනීමට ඉඩ සලස්වා දෙනවා. කෙසේ වෙතත් මිනිසා විසින් සෑදූ නීතීන් මත පදනම් වූ ඉගැන්වීම් තුලින් දෙවියන් වහන්සේව දකින අය දෙවියන් වහන්සේව මිත්‍යා දෘෂ්ටිකයෙකු හෝ නිකායක නායකයෙකු ලෙස සිතනවා. මේ කාරණය වසර 2000කට ඉහතදී පැහැදිලිව පෙන්වා දී තිබෙනවා. ආඥාවන් පවත්වන අයට දෙවියන් වහන්සේව ඇඳෙන ගැනීමේ තේරුම් ගැන්ම තිබෙනවා. දෙවියන් වහන්සේ මේ පොළොවට පුරුෂයෙක් හෝ ස්ත්‍රියක් ලෙස පැමිණියත් දෙවියන් වහන්සේව මුණගැසී උන්වහන්සේලාව ඇඳින ගැනීම සඳහා වඩාත් වැදගත් වන්නේ දෙවියන් වහන්සේගේ ආඥාවන් පැවැත්වීමයි. ඔබ එකඟ වෙනවා නේද? යේසුස් වහන්සේ විසින් මනුෂ්‍යයන්ගේ ශික්ෂාවන් ගුරුකම් කොට උගන්වමින් ඔවුන් මට නමස්කාර කරන්නේ නිරර්ථකයේය කියා පැවසුවේ ඇයිදැයි යෙසායා 29 වන පරිච්ඡේදයෙන් සොයා බලමු. යෙසායා 29:11 යමින් මේ කාරණය ගැන තවදුරටත් සොයා බලමු. දර්ශන සියල්ලද මෙහි දර්ශන යනු බයිබලයයි. දර්ශන සියල්ල කුමක්ද? මුද්‍රා කර තිබෙන ලියවිල්ලක වචන මෙන් නුඹලාට වී තිබේ. අකුරු දන්න කෙනෙකුට ඒකදී මේක කියවා පන්නෑ කීවාම ඔහු මුද්‍රා කර තිබෙන නිසා මට කියවන්ට බැරියයි කියන්නේය. අකුරු නොදන්න කෙනෙකුට ලියවිල්ලදී මේක කියවා පන්නෑ කීවාම මම අකුරු නොදනිමි ඔහු කියන්නේය. 13 වන පදය.
ස්වාමින් වහන්සේ කතාකොට මේ සෙනග තමුන්ගේ මුකයෙන් ලංවී තමුන්ගේ තොල්වලින් මට ගෞරව කරන නොමුත් ඔවුන්ගේ සිත මාගෙන් දුරුකරගත් බැවින්ද මා කෙරෙහි තිබෙන ඔවුන්ගේ බය මනුෂ්‍යයන්ගෙන් ඉගෙනගත් ආඥාවක්ව තිබෙන බැවින්ද 14 වන පදය මම තවත් මේ සෙනගාතරයේ පුදුම ක්‍රියාවක් එනම් පුදුම වූ අපූරු ක්‍රියාවක් කරන්නට පටන් ගන්නෙමි. ඔවුන්ගේ ප්‍රඥාවන්තයන්ගේ ප්‍රඥාව නැති වී යන්නේය. ඔවුන්ගේ නැනවතුන්ගේ නුවණද කුමක් වෙනවද සැඟවී යන්නේ යයි කීසේක. මේ සෙනග දෙවියන් වහන්සේව දැන ගැනීමට නොහැකි අය බවට පත්වෙන බව ඉන් අදහස් වෙනවා. මිනිසා විසින් සෑදූ කිසිම ඉගැන්වීමක් නොදැන සිටියා නම් ඔවුන්ට ඉක්මනින්ම දෙවියන් වහන්සේව අඳුනා ගැනීමට හැකි වෙනවා. ඔවුන්ගේ ඇදහිල්ලේ කෝණය මුළුමනින්ම පාලනය වන්නේ මිනිසාගේ ඉගැන්වීම් වලින්ය. මෙයින් දෙවියන් වහන්සේ ගැන ඔවුන් තුල ඒකාකාරී බවක් ඇති වෙනවා. ප්‍රතිඵලයක් ලෙස දෙවියන් වහන්සේ විසින්ම මේ පොළොවට පැමිණ බයිබලයේ සියලු අනාවැකි විස්තර කළත් ඔවුන්ට දෙවියන් වහන්සේව විශ්වාස කිරීමට නොහැකි වෙනවා. ඒ ඔවුන් සියල්ල විනිශ්චය කර වටහා ගන්නේ මිනිසා විසින් සෑදූ රාමුවක් තුලින් නිසාය. මිනිසා විසින් ඉගැන්වූ නීතීන් පිළිපදින අය අතර ප්‍රඥාවන්තයන්ගේ ප්‍රඥාවත් නැනවතුන්ගේ නුවණත් සැඟවී යන්නේ ඇයිදැයි අපට තේරුම් ගන්න පුළුවන්. එනම් ඔවුන්ට කිසිදාක දෙවියන් වහන්සේව ඇඳින ගැනීමට හැකිවන්නේ නැහැ. හොෂයා අනාගත වක්තෘ හොෂයා 4:6 දෙවියන් වහන්සේව විශ්වාස කරනවා යයි පවසන තැනැත්තේ දැනගැන්ම නැතිකමෙන් නාස්ති වී සිටිති කියා පැවසුවේ ඒ නිසයි. මිනිසාගේ ඉගැන්වීම් හා නීතීන් තුලින් බයිබලයේ සත්‍යය විනිශ්චය කිරීමට උත්සාහ කරන නිසාත් දෙවියන් වහන්සේ හා බයිබලය ගැන ඇති ඔවුන්ගේ තේරුම් ගැනීම සෑම විටම පරස්පර විරෝධී වනවා. යෙසායා 43 ලියවී ඇත්තේ මම ස්වාමින් වහන්සේය මා ඇර වෙන ගැලවුම්කාරයෙක් නැත කියාය. ක්‍රියා 4 තවත් කුමක් ලියවී තිබෙනවද? යේසුස් වන මා තුල හැර වෙන කිසිවෙකු තුල ගැලවීම නැත්තේය. ඔවුන් පවසන්නේ එකම බයිබලයේ වචන එකිනෙකට වෙනස් වන්නේ කොහොමද කියාය. බයිබලය විශ්වාස කරන්නේ නැහැ. එය මිනිසුන් ලියූ නිකම් පොතක් පමණයි කියා ඔවුන් නිගමනය කරනවා. ඔවුන් පවසන්නේ ක්‍රියාපොත ලිව්වේ ලූක් නම් මනුෂයෙක්ය. ඒ වගේම පරණ ගිවිසුමේ සෑම අනාගත වක්තෘවරයෙකුගේම සටහන් අදාළ වන්නේ ඊශ්‍රායල් සෙනගට මිස සෑම මනුෂයෙකුටම නොවේ කියාය. ඔවුන්ගේ නිගමනය ඔවුන්ව වැරදි දිශාවකට පමුණුවනවා. ඒ ඔවුන්ට ත්‍රිත්වය ගැන කිසිම දැනගැන්මක්වත් නිවැරදි ඉගැන්වීමක්වත් නොමැති නිසාය. අප පවත්වන්නේ කුමක්ද? අප පාස්කුව පවත්වනවා. පාස්කුව කාගේ ආඥාවක්ද? එය අවුරුද්දෙන් අවුරුද්ද පවත්වන්න කියා අපට අනකලා වූ දෙවියන් වහන්සේගේ පරම ආඥාවක්ය. අද සභාවන් මෙය පවත්වනවද? නැහැ. ඔවුන් පවත්වන්නේ නැහැ. අපට එය ඉතා වටිනා දවසක්ය. නමුත් ලෝකයේ අනිකුත් සභාවන්ට එය නිරර්ථක දවසක්ය. මේ වැදගත් දවස ඔවුන් නිරර්ථක දවසක් ලෙස සිතනවා. තවද ඔවුන් මිනිසුන් සෑදූ නීතීන්ගෙන් ඉගෙනගෙන ඇති නිසා සබත් දවස පවා ඔවුන්ට නිරර්ථක දවසක් වෙනවා. නමුත් දෙවියන් වහන්සේගේ ඇස් හමුවේ කොහොමද? එය දෙවියන් වහන්සේගේ ආඥාවන් පවත්වන අයට ඉතා වැදගත් දවසක්ය. අප සමරන පාස්කුව තුලින් දෙවියන් වහන්සේ කළේ කුමක්ද? දෙවියන් වහන්සේ එය තුලින් තම පැවැත්ම එළිදරව් කළා. පාස්කුව නොදැන සිටින විටදී අප කෙතරම් යෙසායා 25 කියෙව්වත් අපට තේරුම් ගැනීමට නොහැකි වුණා. ඒ වගේම හේබ්‍රෙව් 5න් මෙල්කිසෙදෙක් ගැන කොයිතරම් කියවා තිබුණත් යේසුස් වහන්සේ මෙල්කිසෙදෙක්ගේ පිළිවෙලේ හැටියට පැමිණියේ ඇයිදැයි අප දැන සිටියේ නැහැ. කෙසේ වෙතත් පාස්කුව තුල ඇති දෙවියන් වහන්සේගේ කැමැත්ත තේරුම්ගෙන මේ ආඥාව පැවැත් වූ පසු යෙසායා 25 යොහන් 6 වගේම මතෙව් 26 ඇති වචනත් අපට පැහැදිලිව තේරුම් ගියා. පාස්කුව පවත්වන්නේ ඇයිද යන්න පිටුපස ඇති අරුත අප සම්පූර්ණයෙන්ම තේරුම්ගෙන සිටිනවා නේද? පාස්කුව පැවැත්වීමෙන් අසමත් වූවොත් අපට කිසිදාක දෙවනවරට පොළොවට පැමිණෙන ක්‍රිස්තුස් වහන්සේව පිළිගැනීමට නොහැකි වෙනවා. උන්වහන්සේව පිළි නොගත්තොත්
තවත් කවුරුන්ව පිළිගන්න අසමත් වෙනවද? බැටළු පැටවානන්ගේ භාර්යාව එනම් අපගේ ස්වර්ගීය යෙරුසලෙම් මෑණියන්ව පිළිගැනීමට නොහැකි වෙනවා. යෙසායා 29 ලියවී ඇත්තේ මිනිසුන් සෑදූ නීතීන් ඉගෙන ගන්නා විට ප්‍රඥාවත් නුවණත් සැඟවී යන්නේය කියාය. දෙවියන් වහන්සේගේ ආඥාවන් පවත්වන අයට දෙවියන් වහන්සේ තේරුම් ගැනීම දෙනවා. ඒ නිසා සැබෑ ක්‍රිස්තුස් වහන්සේ කවුරුන්දැයි ඔවුන් දැනගන්නවා. එහෙමනම් දෙවියන් වහන්සේ මාංශවත්ව පැමිණියත් පාස්කුව හා සබතේ ආඥාවන් පවත්වන අපට උන්වහන්සේව ඇඳින ගන්න පුළුවන් වෙයිද? ඔව්, අපට උන්වහන්සේව ඇඳින ගන්න පුළුවන්. යෙසායා 25:6 සේනාවල ස්වාමින් වහන්සේද මේ කන්දේදී සියලු ජනයන්ට සාර වූ දෙයින් මංගල්‍යයක් එනම් රසවත් මුද්‍රික පානයෙන්ද ප්‍රණීත ආහාරයෙන්ද පෙරූ රසවත් මුද්‍රික පානයෙන්ද මංගල්‍යයක් සාදනසේක. උන්වහන්සේ මේ කන්දේදී සියලු ජනයන් කෙරෙහි වසා තිබෙන වැස්මත් සියලු ජාතීන් කෙරෙහි අතුරා තිබෙන තිරයත් නැති කර දමනසේක. උන්වහන්සේ මරණය සදාකාලයටම ගිල දැමූසේක. තමන් සෙනගගේ නින්දාවද මුළු පොළොවෙන් පහ කරනසේක. මක්නිසාද ස්වාමින් වහන්සේ ඒක කීසේක. ඒ දවසෙහි මෙසේ කියනු ලබන්නේය. බලව, මේ අපේ දෙවියන් වහන්සේය. අපි උන්වහන්සේ ගැන බලා සිටියෙමුව. උන්වහන්සේ අප ගලවනසේක. මේ තැනැන් වහන්සේ ස්වාමින් වහන්සේය. අපි උන්වහන්සේගේ ගැලවීම ගැන ප්‍රීති සන්තෝෂ වන්නෙමුව. බලව, මේ අපේ දෙවියන් වහන්සේය කියා පවසන ඇතැම් අය සිටින බව මෙහි නවවන පදයේ ඇති අනාවැකි වචනයෙන් පෙන්වා දෙනවා. මේ සෙනග අපි උන්වහන්සේ ගැන බලා සිටියෙමුව. උන්වහන්සේ අප ගලවන සේක කියා පවසන බවට බයිබලයේ සටහන් වී තිබෙනවා. ඔවුන් බලව, මේ අපේ දෙවියන් වහන්සේය කියා පවසන්නේ යෙසායා 25 වන අනාවැකියේ කුමන සිදුවීමේදීද? මේ අනාවැකියේ මුලින්ම විස්තර කෙරුණේ කුමක්ද? දෙවියන් වහන්සේ රසවත් මුද්‍රික පානයෙන් මංගල්‍යයක් පැවැත් වූ සිදුවීමත් මරණය සදහටම ගිල දැමූ සිදුවීමත් අපට දැකගන්න පුළුවන්. රසවත් මුද්‍රික පානයෙන් මංගල්‍යය පවත්වන තැනැන් වහන්සේට ඔවුන් පවසන්නේ කුමක්ද? බලව, මේ අපේ දෙවියන් වහන්සේය. උන්වහන්සේ අප ගලවන සේක. උන්වහන්සේ දෙවියන් වහන්සේ ලෙස හඳුනා ගන්න ඔවුන්ට හැකිවන්නේ කුමකින්ද? එය මරණය සදහටම ගිල දමන මුද්‍රික පානයයි. පාස්කු මංගල්‍යය නොපවත්වන කිසිම කෙනෙකුට මෙය දැනගන්න බැහැ. පාස්කුවේ මුද්‍රික පානය අපට පව්කමාව හා සදහකාල ජීවනය දෙන මුද්‍රික පානය යැයි සහතික විය හැක්කේ පාස්කුව පවත්වන අයට පමණයි. දෙවියන් වහන්සේගේ ආඥාවන් පවත්වන අයට දෙවියන් වහන්සේ තේරුම් ගැනීම දෙනවා. එම නිසා සැබෑ වූ තැනැන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ බව ඔවුන් දැනගන්නවා. එබැවින් මෙය තුළින් මේ පොළොවට පැමිණෙන විටදී අප වෙත පාස්කුව රැගෙන එන්නේ ක්‍රිස්තුස් වහන්සේ බව පාස්කුව පවත්වන අපට නිසකයෙන්ම දැනගන්න පුළුවන් නේද? බලව, මේ අපේ දෙවියන් වහන්සේය. අපි උන්වහන්සේ ගැන බලා සිටියෙමුව. උන්වහන්සේ අප ගලවන සේක. අන් කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ පමණක් අපව ගලවනවා ඇත. යෙසායා 25 ඇති අනාවැකිය අපට මේ පිළිබඳව පරම සහතිකයක් ලබා දෙනව නේද? මෙමගින් තේරුම් ගැනීම ලැබූ අය හා නොලැබූ අයද දෙවියන් වහන්සේගේ ආඥාවන් පවත්වන අය හා නොපවත්වන අය අතර ඇති වෙනස අපට කියන්න පුළුවන් වෙනවා. ක්‍රිස්තුස් වහන්සේ දෙවන වරට මේ පොළොවට පැමිණෙන විට අප දෙවියන් වහන්සේගෙන් ඍජුවම ඉගැන්වීම් ලබා ආඥාවන් පවත්වන දෙවියන් වහන්සේගේ සෙනග විය යුතුයි. අපට උන්වහන්සේව පිළිගැනීමට හැකිවන්නේ එවිටයි. නැතිනම් වසර 2000කට ඉහතදී සිටි පරිසිවරු හා වේවස්ථා ගුරුවරුන් මෙන් අපත් මෙසියාව ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. 1 යොහන් 2:3 ඇති දේ ඔබට මතකයි නේද? උන්වහන්සේ අඳුනමී කියා උන්වහන්සේගේ ආඥාවන් නොපවත්වන තැනැත්තේ බොරුකාරයෙක්ය. මේ පොළොවේ දෙවර්ගයක මනුෂ්‍යයන් සිටිනවා. පාස්කුව වැදගත් කොට සිතන අය හා නොසිතන අයයි. ඔවුන්ගේ නිවැරදි කවුද? පාස්කුව පවත්වන අය එය පැවැත්වීම නිවැරදි කියා පවසද්දී නොපවත්වන අය එය නොපැවැත්වීම නිවැරදි කියා පවසනවා. ඔවුන් අතර එවැනි මතභේද ඇති නිසා එය විසඳීමට හැකි හොඳම ක්‍රමය වන්නේ
දෙවියන් වහන්සේගේ විනිශ්චයට සවන් දීමයි. එහෙම නේද? ලූක් 22 යේසුස් වහන්සේ පවසන්නේ මේ පාස්කුව නුඹලා සමග කන්ට එනම් සැමරීමට උන්වහන්සේට මෙය පැවැත්වීමට කෙතරම් උවමනා වුණාද අතිශයෙන් ආශා උනෙමි කියාය. මේ අනුව පාස්කුව පැවැත්විය යුතුද නැද්ද යන කාරණය දෙවියන් වහන්සේ දැනටමත් විනිශ්චය කර තිබෙනවා. ගැලවීමේ සත්‍ය පිහිට වූ දෙවියන් වහන්සේ විසින් මේ කාරණය ගැන සුභාරංචි පොත් 4 පුරාවටම මේ පාස්කුව නුඹලා සමග පැවැත්වීමට අතිශයින් ආශා උනෙමි කියා පැවසීමෙන් අතිශයින් අවධාරණය කර තිබෙනවා. සුභාරංචි පොත් එනම් මතෙව්, මාක්, ලූක් හා යොහාන් යන පොත් 4ෙම මේ ගැන සඳහන් වී තිබෙනවා නේද? වසර 2000කට ඉහතදී දෙවියන් වහන්සේ විසින් මා නිසකවම පාස්කුවේ සත්‍ය රැගෙන එමි කියා නැවත වරක් අවධාරණය කළා. හෙබ්‍රෙව් 7:18 වන පදය බලමු. මෙසේ ව්‍යවස්ථාව කරුණු කොටගෙන කිසිවක් සම්පූර්ණ නොවූ බැවින් පළමු තිබුණු ආඥාවේ දුර්වලකම හා නිෂ්ප්‍රයෝජනකම නිසා ඒක අවලංගු කිරීමද වඩා යහපත් බලාපොරොත්තුවක් පැමිණවීමද සිද්ධ වේ. ඒ බලාපොරොත්තුව කරන කොටගෙන අපි දෙවියන් වහන්සේ වෙතට ළඟා වෙමුව. දෙවියන් වහන්සේ විසින් පරණ ගිවිසුමේ ව්‍යවස්ථාව නැති කර අලුත් ගිවිසුමේ ව්‍යවස්ථාව පිහිටුවන සිදුවීම මෙම පදයෙන් විස්තර කෙරෙනවා. 20 වන ඉතින් ඔවුහු සැබවින් දියුරුමක් නැතිව පූජකයෝ වී සිටිති. නමුත් උන්වහන්සේ පූජකයෙක්ව සිටින්නේය. ඔබ සදහකාල පූජකයෙක් කියා තමන් වහන්සේ නොතැවෙන ලෙස ස්වාමින් වහන්සේ දිවුලසේකැයි උන්වහන්සේට කී තැනැන් වහන්සේ කරන කොටගෙන දියුරුමක් ඇතුවය. 22 වන පදය මෙසේ දියුරුමක් නැතුව නොවන නිසා එපමණටම යේසුස් වහන්සේ වඩා උතුම් ගිවිසුමක අපකාරයා වී සිටිනසේක. තවද ඔවුන්ට මරණය නිසා පවතින්ට බැරි බැවින් ඔහු ගණනින් බොහෝ පූජකයෝව සිටිති. නමුත් මුන් වහන්සේ සදාකාලයටම පවතින හේයින් උන්වහන්සේගේ කුමක්ද පූජකකම පහවන්නේ නැත. පහ නොවන පූජකකම යනු වෙනස් නොවන සදාකාලික පූජකකමක් නේද? සාමාන්‍යයෙන් කොරියානු ජනාධිපතිවරයෙකුගේ නිල කාලය වසර 5ක්ය. ඇතැම් සමාගම්වල විධායක තනතුරුවල කාල සීමාව වසර 2කි. යේසුස් වහන්සේගේ පූජකකමේ කාල සීමාව කොහොමද? බයිබලය පවසන්නේ උන්වහන්සේගේ පූජකකම කිසිදා වෙනස් නොවන අවසන් නොවන පූජකකමක් කියාය. එයින් අදහස් කරන්නේ කුමක්ද? සදාකාලික බව ඉන් අදහස් වෙනව නේද? යලි පැමිණෙන තුරු යේසුස් වහන්සේ තම පූජකකම උසුලා සිටින්නේ ඒ නිසයි. දෙවන වරට පැමිණෙන විටත් උන්වහන්සේ මනුෂයාට උගන්වා තම පූජකකම ඉටු කරනවා. එසේනම් වසර 2000කට ඉහතදී උන්වහන්සේ ඉටු කළේ කුමන ආකාරයේ පූජක පිළිවෙලක්ද? 5 වන පරිච්ඡේදයේ 6 වන පදය එලෙසම වෙන තැනක නුඹ කුමන පිළිවෙලකද? මෙල්කිසෙදෙක්ගේ පිළිවෙල ප්‍රකාර සදාකල්ම පූජකයෙක්ව සිටින්නේය. උන්වහන්සේ මෙල්කිසෙදෙක්ගේ පිළිවෙලේ පූජකයෙක් වන්නේ පළමු පැමිණීමේදී පමණයිද? බයිබලය පවසන්නේ සදාකල්ම පූජකයෙක්ව සිටින්නේය කියාය. උන්වහන්සේ මෙල්කිසෙදෙක්ගේ පිළිවෙලේ හැටියට දෙවන වරට මේ පොළොවට පැමිණිය යුතුයි. මෙල්කිසෙදෙක්ගේ පිළිවෙලේ හැටියට පැමිණෙනවා යයි පැවසෙන නිසා උන්වහන්සේ රැගෙන ආ යුතු සත්‍ය කුමක්ද? සැබවින්ම උන්වහන්සේ අපට රැගෙන ආ යුත්තේ පාස්කුවයි. උත්පත්ති 14ට අනුව මෙල්කිසෙදෙක්ගේ පූජකකම සම්පූර්ණ වන්නේ රොටි හා මුද්‍රික පානය වගේම දසයෙන් කොටස නිසා නේද? 7 වන පදය බලවත් හැඬීමෙන් හා කඳුලින් යුක්ත යාඥා සහ කන්නලව් ඔප්පු කර තමන්ගේ දේව බය නිසා උත්තර ලැබ උන්වහන්සේ පුත්‍රයෙක්ව සිටිනුමුත් තමන් වින්ද දේවලින් කීකරුකම ඉගෙනගත් සේක. මෙසේ උන්වහන්සේ සම්පූර්ණ කරනු ලැබ මෙල්කිසෙදෙක්ගේ පිළිවෙලේ හැටියට උත්තම පූජකයෙක් යන නම දෙවියන් වහන්සේගෙන් ලැබ තමන් වහන්සේට කීකරු වෙන්නා වූ සියල්ලන්ටම සදාකාල ගැලවීමේ කතෘ වූ සේක.
පළමු පැමිණීමේදී ඉටු කළ පූජකකම දෙවන වරට පැමිණෙන විට වෙනස් වෙනවද? මෙල්කිසෙදෙක්ගේ පූජකකම වෙනත් කෙනෙකුට මාරු වන පූජකකමක් නොවේයි. එසේනම් සැකයකින් තොරවම දෙවන වරට පැමිණෙන විටත් දෙවියන් වහන්සේ රැගෙන ආ යුතු සත්‍ය කුමක්ද? රසවත් මුද්‍රික පානය ඇර මරණය සදහටම ගිල දැමීමට හැකි මංගල්‍යයක් පැවැත්විය හැකි තැනැන් වහන්සේ නිසකයෙන්ම අපගේ දෙවියන් වහන්සේය. බයිබලයේ අනාවැකියන්ට අනුව අප වෙත අලුත් ගිවිසුමේ සත්‍ය රැගෙන මේ පොළොවට පැමිණෙන්නේ කවුද? නිසකයෙන්ම අපගේ දෙවියන් වහන්සේය. අපට මෙම පාස්කුව රැගෙන ආවේ කවුරුන්ද? වසර 1600ක් පුරාවට මුද්‍රා වී තිබූ සත්‍ය එළිදරව් කළේ කවුද? අපගේ දෙවියන් වහන්සේ යන තැනැන් වහන්සේගේ ඉගැන්වීම් වලට එකඟ අය වන්නේ අපයි. එහෙමනම් අපගේ අනාගතය කොයිතරම් දීප්තිමත් ද කියා ඔබට සිතාගන්න පුළුවන් නේද? කොරියාවේ එක් මනුෂයෙක් තමන්ගේ දෙමව්පියන් කවුද කියා නොදැන ජීවත් වුණා කියා සිතමු. එක දවසක් තම නැති වූ දරුවව සොයාගෙන ධනවත් මිලියනපතියෙක් කොරියාවට පැමිණියා. ඒ කාලයේදී ඔහුගේ පුතා තරමක් අපහසු ජීවිතයක් ගත කරනවා. ඔහු වරකට රැකියාවන් දෙක තුනක් කරමින් තම ජීවිතය ගැටගහ ගත්තා. පසුව තමන්ගේ පියා ඇමරිකාවේ මිලියනපතියෙක් කියා ඔහු දැනගන්නවා. ඔහුගේ පියා කොරියාවට පැමිණියේ දේපල තම පුතාට බාර දීමටයි. මිලියනපතියා සෙවූ පුත්‍රයා ඔහුයි. ඒ බව දැනගත්තාම ඔහුට දැනෙන විදිහ ඔබට සිතාගන්න පුළුවන්ද? ඔහු හිතාගන්න බැරි තරමට සතුටු වෙන්න ඇති. තමන් ඉදිරියේ ඇතිරෙන අනාගතය ගැන ඔහුට හිතාගන්න බැරි වේවි. ඔහු ජීවත් වුණේ කුඩා කුලී නිවසකයි. නමුත් ඇමරිකාවට ගිය සැනින් ඔහු පියාගේ සියලු දේපල උරුම කරගන්නවා. විශාල සමාගමක ප්‍රධානියාගේ පුත්‍රයා නිසා පසුව ඔහු ප්‍රධාන විධායක නිලධාරියා බවට පත්වන්නත් පුළුවන්. මේ සියල්ල දැනගත්තාට පසු ඔහුට නින්ද යාවි කියා ඔබ සිතනවද? කුමක් සිදු වේවිදැයි සිහින පුරවාගෙන ඉඳී නේද? අපත් අප ඉදිරියේ එවන් දීප්තිමත් අනාගතයක් ඇති සෙනගයි. සුරලොව හා මුළු විශ්වය පුරා සිටින ආත්මික දූතයන් අපට ඊර්ෂ්‍යා කරාවි. ඔබ ඇත්තටම විශ්මිතයි. ඔබලා මහෝත්තමයාණන්ගේ පුත්‍රයෝ දූවරුත් කියා ඔවුන් ප්‍රකාශ කරාවි. මේ කුඩා පෘථිවි ග්‍රහයේ සිදුවන තත්ත්වයන් පමණක් බලන විට පාස්කුව සැමරුවාම ඇති ඵලය මොකක්ද? සබත පැවැත්වූවාම ඇති ඵලය කුමක්ද? පියාණන් හා මෑණියන්ව පිළිගැනීම සැබවින්ම මහත් ආශිර්වාදයක්ද කියා අප සිතන්න පුළුවන්. ඒ ස්වර්ග රාජ්‍යයේ රහස් සැඟවී තිබෙන නිසයි. කෙසේ වෙතත් දෙවියන් වහන්සේගේ දරුවන් නිසා ස්වර්ග රාජ්‍යයේ රහස් දැනගැන්ම අපට දී තිබෙනවා නේද? කෙසේ වෙතත් කොයිතරම් වටිනවාදැයි තේරුම් නොගෙන දෙවියන් වහන්සේගේ දරුවෙක් වීමේ අයිතිය අප අත්හරිනවා නම් කොහොමද? අප කිසිදාක මේ අඥාන හා සිත බිඳී යන ක්‍රියාව නොකළ යුතුයි. සහෝදර සහෝදරියනි, දරුවාව සොයා පැමිණි ධනවත් මිලියනපතියාගේ දරුවා ඔබ කියා සිතන්න ඔබට කොහොම දැනෙයිද? හිතලා බලන්න. එය ඔබව සතුටු කරාවි නේද? ලෝකයේ ඉහළින්ම ඉන්නවා වගේ දැනේවි. මගේ ජීවිතය කොහොම වෙනස් වෙයිද? මගේ අනාගතය කොහොම වෙයිද කියා ඔබ තනිවම සිතාවි. සේවය කිරීමට සූදානම් බොහෝ මිනිසුන් සිටින විශාල මාලිගාවක ඔබ ජීවත් වන අනාගතයක් ගැන සිතනවා නම් ඔවුන් ඔබව කුමරෙකු හෝ කුමරියක ලෙස හැඳින් වූයේ නැතත් ඔබ සෑම දිනකම සතුටින් සිටීවි නේද? කරුණාකර දෙවියන් වහන්සේව දැන ගැනීම සුළු දෙයක් ලෙස සිතන්න එපා. තවමත් පොළොවේ සිටින නිසා දෙවියන් වහන්සේගේ දරුවෙකු වීම සැබෑවක් ලෙස නොදැනෙන්න පුළුවන්. එය කතාවේ නැති වූ දරුවාටත් සමානයි. කොරියාවේ සිටින විටදී තමන් වෙනුවෙන් තිබූ දේවල් ගැන ඔහුට විශ්වාස කරන්න බැරි වුණා. මුලින්ම ඔහු ඇමරිකාවට යා යුතුයි. අන්තිමේදී මට මගේ නැති වූ දරුවා හම්බ වුණා යනුවෙන් ලොවට ප්‍රකාශ කිරීමට ඔහුගේ පියාට ප්‍රවෘත්ති වාර්තාකරුවන් එකතු කරගත හැකි වූයේ එවිටයි.
එය අපටත් අදාළයි. ආත්මික ලෝකය තුළ අපටත් ඉක්මනින්ම එවැනි මහිමාන්විත මොහොතක් ලැබෙනවා. එබැවින් අප මේ පොළොවේ නිෂ්ඵල හා ක්ෂණික දේවලට ඇලී නොසිට දෙවියන් වහන්සේ අපට ලබා දෙන දීප්තිමත් අනාගතයේ දෙස බලා සිටිමු. ඔබ සියලු දෙනාම ස්වර්ගය එනම් අපගේ සදාකාලික නිවහනට යන සියොන් දරුවන් වීමට හැකි වේවි කියා මම බලාපොරොත්තු වෙනවා. ඔබට බොහොම ස්තුතියි.